ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාම Idea Win YouTube channel එකට. Idea Win YouTube channel එකේ අදත් අපි කතා කරන්න යන්නේ ආයෝජනයට වැදගත් වෙන මාතෘකාවක් සම්බන්ධයෙන්. අද මම කතා කරන්න යන්නේ පහුගිය දවස්වල හෝටල් ශාස්ත්‍රයට අදාළව යම්කිසි පිබිදීමක් දක්වා කොටස් වෙනද පොලේ. හැබැයි මේ පිබිදීමත් එක්කම අපේ කොටස් වෙනද පොලේ ගණනුදු කරන සමහර ගණනුකරුවන් හදිසි වෙලා ඉක්මන් වෙලා මේ කොටස් මිලදී ගැනීමකට පෙළඹ වෙලා තිබුණා. ඒ මත සමහර අය ලාභ ලැබුවා කියන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් මේක තාර්කිකව හඳුනා ගැනීමකින් තොරව ආයෝජනය කරපු නිසා ගොඩක් අය පාඩු ලැබපු අදහස් තමයි අපි කතා බහ කරද්දී දැක්කේ. මේ සම්බන්ධ විමසීම් කීපයක්ම කරපු නිසා මම හිතුවා කොටස් වෙනද පොළට සම්බන්ධ වෙලා ඉන්න මේ ලැයිස්තුගත හෝටල් ශාස්ත්‍රය අතරින් මේ හෝටල් ශාස්ත්‍රයේ තියෙන සමාගම් කීපයක් තෝරගෙන අපි ගත්තොත් එහෙම පහුගිය දිනය තුල වෙනස් වීමකට භාජනය වෙනු මිල ගණන් ඉහළ ගිය සමාගම් කීපයක කොටස් කීපයක් අරගෙන ඒ කොටස් විශ්ලේෂණය කරලා අපි මේ කොටස් වෙනද පොළ තුල මේ හෝටල් ශාස්ත්‍රය අනාගතය කොහොමද කියන එක සම්බන්ධයෙන් යම්කිසි විග්‍රහයකට එන්න. අපි බලමු මේ වීඩියෝ එක තුලින් මේ හෝටල් ශාස්ත්‍රය තුල අපි ආයෝජනය කරනවා නම් අනාගතයේ අපට සුබ වෙයිද, අනාගතයේ අපට ලාභ ලබා ගන්න පුළුවන් වෙයිද, ප්‍රාග්ධනය කැප කරලා අපේ හොයන ලාභය ප්‍රයෝජනවත් විදිහට අපට ලබා ගන්න පුළුවන් වෙයිද කියන කාරණාව ඉස්මතු කරගන්න මේ වීඩියෝ එක තුලින්. පහුගිය දින කිහිපය තුල කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත සමාගම් අතරින් හෝටල් ශාස්ත්‍රයට අදාළ සමාගම් වල කොටස් මිල ඉහළ යන්න ප්‍රධානම හේතුව උනේ මේ කොරෝනා වසංගතයට අදාළව රටවල් කිහිපයකින් නව එන්නත් අත්හදා බැලීම් තුලින් සාර්ථකත්වයට පත්වීම කියන එක අපේ යාළුවෝ හැමදෙනාම දන්නවා. හැබැයි මේ නිවුස් ඇත්තටම 100% සත්‍යද නැත්නම් සාර්ථක අත්හදා බැලීම් කියලා යම්කිසි නිල ප්‍රකාශයකින් යුක්තව ප්‍රකාශ කරපු ප්‍රකාශයක්ද නැත්නම් කොටස් වෙළඳ පොළට යම්කිසි මෙතරම් දැඩි බලපෑමක් කරන්න පුළුවන් සාර්ථක නිවුස්ද කියන එක සම්බන්ධයෙන් ආයෝජකයන් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් මේ විවිධ වූ රටවල් වර්තමානයේ ගත්තොත් ඔවුන්ගේ මේ කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ වූ පරීක්ෂණයන්ට ලක් කරමින් සිටින රටවල් ඔවුන් අත්හදා බැලීම් සාර්ථකයි ප්‍රකාශ කරමින් මේ කරන ප්‍රකාශයන් ඍජුවම කොටස් වෙළඳ පොළේ ගණනු කරන ආයෝජකයන්ගේ මේ තීරණ ගැනීම සඳහා බලපානවා කියන කාරණාව අපට ඔප්පුනා මේ 2020 11 වෙනිදා මේ ක්‍රියාත්මක වුණ ආයෝජකයන්ගේ තීරණ දිහා බලපාම අපි මේ කොවිඩ් වසංගතය ගත්තොත් කොවිඩ් වසංගතයේ බලපෑම නිසා අපුණ ඇත්තටම සමාගම් තියෙනවා. හැබැයි මේ හෝටල් ශාස්ත්‍රය කියන්නේ මේ හෝටල් ශාස්ත්‍රයට අදාළව අපි කොවිඩ් වසංගතය පටන් ගත්ත දවසේ ඉඳලා බැලුවොත් එහෙම මිල ගණන් වලට ඔවුන්ගේ ලාභයට ඔවුන්ගේ ආදායමට දැඩි ලෙස බලපෑමක් වෙච්ච ශාස්ත්‍රයක්. මොකද ඔවුන්ට අදාළව එන සංචාරකින් ප්‍රමාණය සෑම රටකටම අදාළ වන සංචාරකින් ප්‍රමාණය අඩු වුණා. මේ මත ඔවුන්ගේ ඔකියුපන්සි රේට් එක පල්ලෙහාට ගියා. ඒ තුල ඔවුන්ට උපයන්න පුළුවන් ආදායම අහිමිවීමක් සිද්ධ වුණේ. හැබැයි අපි ගත්තොත් මේ ශාස්ත්‍රයේ වර්තමානයේ තුල ගත්තත් 120කට වඩා වැඩි හෝටල් ශාස්ත්‍රයේ හෝටල් ප්‍රමාණයක් කඩාගෙන වැටීමකට ලක් වෙලා තියෙනවා. නැත්තම් ආදායම් ජනනය කිරීමකට තොරව ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන හෝටල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ශාස්ත්‍රය තුල යම්කිසි නිවැරදි විග්‍රහයක් තුලින් අපි මේක අඳුරගත්තේ නැත්නම් අපි ආයෝජනය කරන ලබන අපේ ආයෝජන මුදල අපිට නැති වෙන්න පුළුවන්. අපි කතා කරමු මේ කොවිඩ් වසංගතය තුල අප්පෙච්ච සමාගම් විශාල ප්‍රමාණයක් තිබ්බා. අපි එක්ස්පෝ ගත්තොත් එහෙම එක්ස්පෝ වල ඔවුන්ගේ ආදායම ඔවුන් ජනිත කරගෙන තිබුණා, ඔවුන් වර්ධනය කර ගැනීමක් කරගෙන තිබුණා. හැබැයි ඒ එක්ස්පෝ ඔවුන් නිකුත් කරපු ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකට ආයෝජකයින් දක්වපු ප්‍රතිචාරය ඉතාමත් ස්ථාර්ථක නෑ කියන මතය තමයි මම අදටත් ඉන්නේ. ඒ වගේම අපි ගත්ත ඩි ප්‍රොඩක්ට් එක ඊට පස්සේ ලොජිස්ටික් වලින් ඉහළට ගියපු සමාගම් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ආදායම් වර්ධනය කර ගැනීමක් කරලා තිබෙනවා. ඒක ආයෝජනයකට එන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් සමාගම් තිබ්බා කියන එකට හොඳ නිදසුනක් වෙනවා. හැබැයි මේ හෝටල් ශාස්ත්‍රය ගත්තොත් එහෙම මේ හෝටල් ශාස්ත්‍රය එහෙම නෙමෙයි කියන කාරණාව කියන්නයි මට ඉස්මතු කරන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. මම මේ කාරණාව පැහැදිලි කරගන්න සමාගම් තුනක් ගැන කතා කරනවා. මේ සමාගම් තුන ස්පෙෂල් සමාගම් තුනක් කියලා මම නම් කරනවා. ඊට හේතුව තමයි 2020 11 වෙනිදා මේ නිවුස් එකත් එක්කම කොටස් වෙළඳ පොළ තුල අප්වෙච්ච සමාගම් තුනක්. එකක් තමයි ඒකෙන් ස්පෙන්ස්, සිට්‍රස් ලෙෂර්, ඉක්කඩෝ බීච් රිසෝට්. මේ සමාගම් තුන টොප් ගේනර්ස්ලා විදිහට ආපු සමාගම් තුනක් ඒ දිනේට අදාළ. ඒ නිසා අපි විග්‍රහයෙන් නිර්දෙමු මෙන්න මේ දිනය තුල කොහොමද ෂෙයා ප්‍රයිස් එක තිබ්බේ සහ දැනට තියෙන ෂෙයා ප්‍රයිස් එක වෙනස් වීම කොහොමද කියලා. අපි ගත්තොත් 2020 11 වෙනිදා ෂෙයා ප්‍රයිස් එක තිබිලා තියෙනවා 8 ස්පෙන්ස් වල 23.80ක් විදිහට, සිට්‍රස් ලෙෂර් 10.60, ඉක්කඩෝ බීච් රුපියල් 6ක් විදිහට. අපි ඊට කලින් දවසේ ෂෙයා ප්‍රයිස් එක සැලකිල්ලට ගත්තොත් එහෙම රුපියල් 19.80ක්
8.70ක් සහ 5.10ක් විදිහට තමයි උන්ගේ ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ. එතකොට අපි මේ කොටසේ ඩේ ගේන් එක විදිහට බැලුවොත් රුපියල් 4ක් 1.90 සහ 7.90ක් වශයෙන් වාර්තා වෙනවා. අපි ඩේ ගේන් එක වගේම අපි බැලුවොත් එහෙම මේ කොයිඩ් වලට කලින් මේ සමාගම් වල තිබ්බ ප්‍රයිස් එක කොහොමද කියලා 8 ස්පෙන්ස් වල 16.20ක් වගේම සිට්‍රස් වල 6.70ක් හික්කඩු බීච් රිසෝට් වල රුපියල් 3ක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම මම මෙතනදී අරන් තියෙනවා ස්පෙෂලි 11 මාසේ 11 වෙනිදාට කොහොමද මේ ෂෙයා ප්‍රයිස් එක තිබ්බේ එක දවසක් ඇතුළත කොහොමද ෂෙයා ප්‍රයිස් එක වෙනස් වෙලා තියෙන්නේ කියන කාරණාව කතා කරන්නේ. 23 ඉඳලා රුපියල් 22.70 දක්වා අඩු වෙලා තියෙනවා 8 වල සිට්‍රස් වල රුපියල් 10 දක්වා අඩු වෙලා තියෙනවා රුපියල් 10.60 ඉඳලා හික්කඩුව රුපියල් 5.60 දක්වා අඩු වෙලා තියෙනවා රුපියල් 6 ඉඳලා. ඔයාලට පේනවා ඇති ප්‍රයිස් එකේ විශාල අඩුවීමක් තියෙනවා. මේක ප්‍රතිශතක වශයෙන් ගත්තොත් අපි කැල්කියුලේට් කරලා බැලුවොත් එහෙම ආයෝජකයෙකුගේ ආයෝජන ලාභයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රතිශතයක් විදිහට අනිවාර්යයෙන්ම මේක දිස් වෙනවා. අපි ගත්තොත් සමාගම් වල කොටස් අප් වුණා කියන කතාව අපි අමතක කරමු. මේ කොටස් අප් වෙන්න කලින් එන්න ඕන ප්‍රධාන බලවේග දෙකක් තියෙනවා. එකක් තමයි කොටස් වෙනද පොලේ ඉල්ලුම සහ සැපයීම. එතකොට සැපයීමට වඩා ඉල්ලුම වැඩි වුණොත් නැත්නම් මේ කොටස් සඳහා පවතින ඉල්ලුම වැඩි වුණොත් විතරයි මේ කොටස් මිල ඉහළ යන්නේ. හැබැයි කුමන පදනමකින්ද මේ කොටස් සඳහා ඉල්ලුම වැඩි කළේ මේ ආයෝජකයන් කියන කාරණාව ඇත්තම ප්‍රශ්නයක්. මොකද ආයෝජකයෙක් විදිහට ආයෝජන තීරණයක් ගද්දී ඒ සමාගම් වලට අදාළව ෆයිනෑන්ෂියල් යම්කිසි විග්‍රහයකට ලක් කිරීම සිදු කළ යුතුයි. මේ සමාගම් තුනේ සමාගම් වලට අදාළ ක්වාටර් පර්ෆෝමන්ස් අපි සැලකිල්ලට ගත්තොත් එහෙම 8 සිට්‍රස් සහ හික්කඩුව තුනම තියෙන්නේ අන්ඩර් පර්ෆෝමින්. ඊට හේතුව අපි දන්නවා මේ කොවිඩ් කියන ප්‍රශ්නය හේතු වෙලා තියෙනවා කියන කාරණාව නොරහසක්. හැබැයි මේ ආයෝජන තීරණ ඇවිල්ලා තියෙන්නේ මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් විග්‍රහ කරලාද කියන කාරණාව අපි අඳුර ගන්න සිද්ධ වෙනවා මේ ප්‍රයිස් වලට දුන්න මිල ඉල්ලුම සම්බන්ධයෙන් සලකා බලපුවාම. එතකොට 8 ගත්තත් මම මෙතනදී විග්‍රහයකට අරන් තියෙනවා 2020 ජූනි 30 අවසන් කාර්තුව සඳහා වන performance කොහොමද තිබිලා තියෙන්නේ 2020 මාර්ච් 30 ගෙනි අවසන් වන කාර්තුව සඳහා මේ performance financial performance කොහොමද තිබිලා තියෙන කාරණාව ඉස්මතු කරලා තියෙනවා 8 ස්පෙන්සර් වල විතරක් ඔයාලට පේනවා ඇති 2020 මාර්ච් 31ට අදාළව positive performance status එකක් පෙන්නනවා හැබැයි citrus and හික්කඩුව underperforming නැත්නම් loss එකක් විදියට තමයි ඔවුන්ගේ financial performance පෙන්නන්නේ එතකොට 8 ස්පෙන්සර් වලට යම් positive fact එකක් අපිට එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ මාර්තු වලට විතරක් හැබැයි ඔවුන්ගේ ජූනි 30 අවසන් කාර්තුව ගත්තොත් ඔවුන් financial performance under performing category එකේ තමයි ඔවුන් ඉන්නේ කියන එක මෙතනින් තහවුරුවක් සිදු වෙනවා අපි දැන් බලමු මේ සමාගම් තුනේ financial year එකට අදාළව නැත්නම් මාස 12කට අදාළව ඔවුන් කොහොමද perform කරලා තියෙන්නේ financial performance කොහොමද කියලා මේ දත්තයන් ගත්තත් අපිට 8 වල විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ 2019 මාර්තු 30 ගෙන් අවසන් වර්ෂ සඳහා වන ලාභයක් කිපීම අනිත් සමාගම් දෙකම ඔවුන්ගේ loss එකක් විදිහට තමයි ඔවුන්ගේ financial report වෙන්නේ. ඒකෝට මේ තුල ගත්තත් 8 වලට විතරයි positive fact එකක් අපිට මෙතන create කරන්න පුළුවන් වෙන්නේ. අනිත් සමාගම් දෙකම underperforming category එකට වැටෙනවා. මම මේ කොටසින් විග්‍රහ කරලා තියෙනවා සමාගම් වලට අදාළව price to book value එක කොහොමද තියෙන්නේ most recent quarter එකට අදාළව ඒ කියන්නේ 6.30ට අවසන් වෙච්ච quarter එකට net asset value එක කොහොමද තියෙන්නේ සහ current market price එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපි 8 expense citrus හික්කඩුව ගත්තොත් price to book value එක under value position එක තියෙනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. මොකද අගය එකට වඩා අඩු වගයක් තියෙන නිසා. හැබැයි මෙතනදී බලන්න industry level එකේ ගත්තොත් එහෙම industry එකේ price to book value එක over value position එක තියෙන්නේ. මොකද book value එක එකට වඩා වැඩි අගයක් නිරූපණය වෙන්නේ. මේ සමාගම් තුනේම net asset value එක ගත්තොත් current market price එකට වඩා වැඩි අගයක් නිරූපණය වෙනවා. ඒක positive sign එකක්, positive fact එකක් මේ සමාගම් වල NAV එක අපි සංශෝධනය කරලා බලපුවාම. අපි මේ shares තුනට අදාළව technical analysis එක ඉතාමත් ඉක්මනින් බලමු. technical analysis එක කරනම මරන් තියෙනවා SAR, RSI and MACD lines. එතකොට මේකෙදි වලට පේනවා ඇති SAR lines තියෙන්නේ මේ price line එකට උඩින් 2020 11 වෙනි මාස වෙද්දී. හැබැයි මේ පහුගිය news එකත් එක්කම මේ share price එකේ යම්කිසි මට්ටමක අපවීමක් තියෙනවා කියන එක පෙන්වනවා.
RSI ලයින් එක ගත්තොත් එහෙම ඕවර්බෝඩ් කන්ඩිෂන් එකවත් ඕවර්සෝල්ඩ් කන්ඩිෂන් එකවත් නෙමෙයි තියෙන්නේ සෙන්ට්‍රලයිස් කන්ඩිෂන් එක තියෙන්නේ. ඒ නිසා මේකදී ආයෝජකයන් ඔවුන්ගේ ආයෝජන දැනුම අනුව තීරණ ගත යුතුයි කියන සයින් එක වුන් වෙනවා. මොකද මේ කන්ඩිෂන් එක දිහා බලපුවාම ෆන්ඩමෙන්ටල්ස් චෙක් කරලා අවශ්‍ය විදිහට අවශ්‍ය තොරතුරු එක්ස්ප්‍රෙස් කර ගැනීමකින් යුතුව තමයි මේ අවස්ථාවේ ඩිසිෂන් ගන්න ඕනේ කියන එක මේ RSI ලයින් එකකින් අපිට කියලා දෙනවා. MACD ලයින් එක දිහා බලපුවාම MACD ලයින් දෙකම blue line එක and red line එක දෙකම curve situation එකකට නැත්නම් cross situation එකකට ඒ කියන එක අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ මේකේ තියෙන situation එකත් එක්ක. හැබැයි cross situation එකට ආවොත් මේකෙදී gain ලබා ගැනීම හැකියාව තියෙන ආයුධයන්ට හැබැයි cross situation එක නෑ කියලා එක්ස්පෙක්ට් කරන්නේ මම. මොකද මේ වර්තමානයේ තියෙන තොරතුරුත් එක්ක සමාගමේ කොටසට අදාළව positive sign එකක් නෙමෙයි තියෙන්නේ. මේ එන්නත සොයා ගැනීම හෝ වෙළඳපොලේ වෙනත් ප්‍රවණතාවයන් මත මේක හොඳ වුණොත් හැබැයි අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ මේ හෝටල් ශේෂ්ත්‍රයට අදාළව යම්කිසි අවස්ථාවකදී කොවිඩ් වලට අදාළව එන්නතක් හොයාගත්තත් මේ ශේෂ්ත්‍රයට අදාළව ඔවුන්ගේ සෙක්ෂන් එක නැත්නම් ඔවුන්ගේ හෝටල් ශේෂ්ත්‍රය ඉතාමත් ඉක්මනින් ගෝ වෙයි කියලා. මොකද අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ ඔපරේෂන් කරගෙන යන්න වෙයි ප්‍රොෆිට් කරන්න නම් මෙන්න මේ සමාගම් කිසි ආකාරයෙන්. ඒ නිසා මේ MACD ලයින් එක දිහා බලුවොත් අපිට මට දකින්න පුළුවන් වෙන්නේ වර්තමානයේදී කැපිටල් ගේන් එකක් නැත්තම් ලබා ගැනීමේ හැකියාව ඉතාමත් ළඟපාතක නැහැ කියන එක. අපි විග්‍රහ කරලා බැලුවේ හික්කඩුව බීච් රිසෝට් එකට අදාළ වෙන ටෙක්නිකල් ඇනලිසිස් එක. ඒ වගේම තමයි මම සිට්‍රස් වලට අරගෙන තිනවා. සිට්‍රස් වලටත් සේම් සිටුේෂන් එකක් තියෙන්නේ. අපි SAR ලයින් එක ගත්තත් RSI ලයින් එක ගත්තත් MACD ලයින් එක ගත්තත් සේම් සිටුේෂන් එක තියෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි වෙනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි 8ken වලට ආවත් මේ සමාගම් තුනම එකම අංශයකට අදාළ වෙන එකම අදාළව ඔපරේෂන් අරයි යන නිසා කියන හැඟීම තුල මට මේ කතා කරන්න වෙනවා. මොකද මෙතන තියෙන සෑම ටෙක්නිකල් ඇනලයිසිස් එකක් මේ තුනම ගත්තත් සේම් සිටුේෂන් එකක් තමයි පෙන්වන්නේ. හැබැයි අපි දන්නවා 8ken වලට අදාළව යම්කිසි ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එකේදී අපි දැක්කා හොඳ පොසිටිව් සයින් කීපයක් අපිට පෙන්වනවා. මට මේ වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍යතාවය තිබ්බේ කෙටි කාලීන වෙළඳපොළ තුල පැන නගින ප්‍රවණතා සහ නිවුස් වලට අදාළව අපි රියැක්ට් කරද්දී ඒ රියැක්ට් කරන්න ඕන ආකාරය පිළිබඳ යම්කිසි අදහසක් ලබා දෙන්න. මොකද අපි වෙළඳපොළ තුල සිදුවන ප්‍රවණතාවයන් සහ ඒ නිවුස් සම්බන්ධයෙන් යම්කිසි තාර්කිකව සිතා බැලීමකින් යුතුව අදාළව නිගමනයන්ට එළඹීම සිදු කළ යුතු වුණා. නැත්නම් අපි ආයෝජනය කරන මුදලේ අපේ ආයෝජිත වටිනාකම සහ අපිට ලබා ගන්න පුළුවන් ලාභයන් නැති වෙන තැනටපත් වෙන්න පුළුවන් කියන අදහස ලබා දීමේ දැඩි අවශ්‍යතාවයක් තිබා. ඒ නිසා මගේ යාළුවන්ට මම ආරාධනා කරනවා ඔබට දරන්න පුළුවන් අවදානම් තේරුම් අරගෙන කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්න ඔබගේ ආයෝජනය සංවිධානය කරගන්න ආයෝජන කළම සංවිධානය කරගන්න කියලා. එමනම් අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේ නවතම වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එතකන් මගේ යාළුවන්ට ජය වේවා.